අපි ගිය සති වැඩසටහනින් අපි කතා කරා කොහොමද තිර රචනයක් රචනා කරගන්නේ ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් කොහොමද හදාගන්නේ කියන දේ බොහොම සරලව අපි ඉගෙන ගත්තා. දැන් මම මේ කියන්නේ හදන්නේ මොකද්ද කියන දේ ඔබ දැනුවත් නේ. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් සරලව කොහොමද චිත්‍රපටයක් හදාගන්නේ කියන කන්සෙප්ට් එකත් එක්ක තමයි මම මේ වැඩසටහන් මාලාව කරගෙන යන්නේ. එතකොට කොහොමද ඇත්තටම තිර රචනයක් හදාගන්නේ කියන දේ මීට පෙර වැඩසටහන බැලුවොත් මම හිතන්නේ බොහොම සරලව ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා කොහොමද තිර රචනයක් කරන්න කියන දේ. ඒ වගේම තමයි ඒක නරඹපු ගොඩක් අය මට පුද්ගලිකව මට ඊමේල් කරලා තිබ්බා, මගේ Facebook කරා මට කතා කරලා තිබ්බා. ඒ හැමෝම කියපු දෙයක් තමයි තිර රචනයක් සාම්පලයක් මට ගන්න පුළුවන්ද කියලා. මම ඒවක හැමෝටමත් ඔන්න තිර රචනයක් මගේ සේදමාවතේ සිනමාපටේ තිර රචනය මම උන්ට ඊමේල් කරා. ඉතින් මම හිතුවා ඒක බලලත් ගොඩක් අය මට ආපහු කතා කරා. ඉතින් හරි. දැන් අද අපි කතා කරන්නේ මොකද්ද කියන දේ ඔයාලා දන්නවා. මේ වැඩසටහන කලින් වැඩසටහන බැලුවා නම් ඔයාලා දන්නවා. අද මම කතා කරන්නේ කාර්මික තිර රචනය සම්බන්ධව කියලා. right. කාර්මික තිර රචනය කියන්නේ මොකක්ද? ඇයි මේ තිර රචනය සහ කාර්මික තිර රචනය කියලා දෙකක් තියෙන්නේ? ඒකට උත්තරේ මෙහෙමයි. තිර රචනය කියන්නේ බොහොම සරල දෙයක්. කතාව ලියන කතිකයයි එහෙම නැත්නම් රචකයයි හිතේ මැවෙන කතාව තමයි කතාව කොහොමද සකසන්නේ කියන දේ තිර රචනයකට ගැප් කරලා. එතනින් එහාට මේක ෂූට් එකකට යන්න කලින් මේක ඊළඟ දේ තමයි අධ්‍යක්ෂකවරයාට මේ තිර රචනය පත් වීම. එතකොට අධ්‍යක්ෂකවරයා අතට මේ චිත්‍රපටයේ පත් වෙනකොට මේ පිටපත පත් වෙනකොට අධ්‍යක්ෂකවරයා මනසින් හදා ගන්නවා. කියන්නේ අපි නවකතා පොතක් කියවද්දී අපිට සමහර ලාවට නවල් එකේ තියෙන දේවල් අපිට මැවිලා පේනවනේ. ඒ වගේ අධ්‍යක්ෂකවරයාට මැවෙනවා තිර කතාව ලියද්දී මම මේක කොහොම ෂූට් කරගත්තද කියලා. ගොඩක් කරාට මම ආසම දේ තමයි ඇත්තටම තිර කතා රචකයාම අධ්‍යක්ෂකවරයා වෙනවා. මොකද හේතුව ඒක හරි ප්‍රැක්ටිකලි සාර්ථකයි. මොකද ඒක මම විතරක් කියන්නේ නෙමෙයි ලෝකේ ඕනම සිනමාකරුවෙක් ඒක පිළිගන්න කාරණාව. මොකද එතකොට නිර්මාණකරුවට හැකියාව තියෙනවා මේ කාර්මික තිර රචනයත් එක්කම ගැප් කරගෙන මේ ස්ක්‍රිප්ට් එක හදාගන්න. දැන් අපි දැන් කතා කර ඉන්නේ දැන් ස්ක්‍රිප්ට් එක හම්බුනාට පස්සේ අධ්‍යක්ෂකවරයා මේක කොහොමද ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකකට මේක ගේන්නේ. මේ කාර්මික තිර රචනයේ වැදගත්කමක් මම ගිය සතියේ යම් තාක් දුරට කතා කරා. මොකද කාර්මික තිර රචනයකින් තමයි මේකේ වැඩ කරන ක්‍රූ එකට මේ අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වෙන දේ අධ්‍යක්ෂකවරයාගේ රිද්ම් එක පිටපත කියවුවහම ඔළුවට ගන්න පුළුවන් දේ. සමහර අධ්‍යක්ෂකවරු කාර්මික තිර රචනයට මුදලක් දෙන්නේ නැහැ. තිර රචනය අරගෙන තමන්ගේ මනසේ ඇඳුරු රූපය එහෙම රූපගත කරන්න යනවා මිස. හැබැයි මේක යම් සාර්ථකත්වයක් තියෙනවා. මොකද මේ ඉන්න ක්‍රූ එකට තමන් පිළිබඳ අධ්‍යක්ෂකවරයා රිද්ම් එක සහ අධ්‍යක්ෂකවරයා දකින්න රූපය පිළිබඳ යම් අවබෝධයක් යම් කියන කෑල්ල පාවිච්චි කරන්න වෙනවා. මොකද පූර්ණ අවබෝධයක් සහ මූලික අවබෝධයක් ගන්න බෑ. යම් සුළු අවබෝධයක් ගන්න පුළුවන්. right. එතකොට මේක අධ්‍යක්ෂකවරයා අතරපත් වුණාම අධ්‍යක්ෂකවරයා මේක ෂූට් කරන්න ඕන ආකාරය මේක කියවද්දී ඔහුට මැවෙනවා. දැන් ඔහු දකින්න දෙන්නේ අන්තිමට අවුට්පුට් එක වෙන්නේ. දැන් කවුරුත් රඟපෑවත් ඒ රඟපාන්න විලියෝ කොච්චර හොඳට රඟපෑවත් ඒක අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරන රිද්ම් එක ඒ වපසරියත් එක්කනේ මේක නිර්මාණය වෙන අවුට්පුට් එක ප්‍රේක්ෂකයා දකින්නේ. එතකොට අධ්‍යක්ෂකවරයා මේ දකින්න ඩ්‍රීම් එක මම මේ ඩ්‍රීම් එකක් විදිහට සකසන්නම්. මොකද අධ්‍යක්ෂකවරයා දකින්න තවත් එක් හීනයක්. ඔහු දකින්න මනං කල්පිත හීනයක්. මේ හීනය තමයි නිර්මාණයක් විදිහට අවුට්පුට් එකක් විදිහට ඔහුගේ හීනේ තමයි මේ අපි පුළුල් තිරේ නිර්මාණයක් විදිහට දැවන්ත තිරේ අපි ඒක දකින්නේ. right. එතකොට දැන් මේ අධ්‍යක්ෂකවරයා දකින්න මේ චිත්‍රය එහෙම නැත්නම් අපි කියන මේ පික්චර් එක මේක තිර නාටකයකට ගන්න. දැන් උදාහරණයක් විදිහට මම එදා දුවා මගේ නමින් මම කිව්වා හර්ෂ විසින්
යමක් ලියා පෑන තබා කාර්යාලයෙන් පිට වේ. පළවෙනි දර්ශන විදිහට මම ලිව්වේ එහෙම. ඒක කාර්මික තිර රචනෙට ඇද්දෙද්දී කොහොමද ඇද්දේ? හර්ෂයේ මුහුණේ සමීප රූපකින් දර්ශනය ආරම්භයි. ඒවත් නැත්තම් කියන්න පුළුවන් කොලේක යමක් ලියන දර්ශනයකින් දර්ශනය ආරම්භයි. මද වේලාවකින් කැමරාව ඉහළට ගමන්ගෙන එම රචනය කරන පුද්ගලයා හඳුනා ගන්න. එම රචනය ලිවීමෙන් සිටි පුද්ගලයා වන්නේ ඔහු නමින් හර්ෂයි. හර්ෂගේ සමීප රූපයකට දර්ශනය මාරු වෙයි. හර්ෂ කල්පනා කරන ආකාරයක් ඒ වගේම ඔහුගේ මුහුණේ යම් ව්‍යාකූලතාවයක් පිළිබිඹු වේ. හර්ෂ තම ලිවීම නතර කර පෑන තවයි. පෑන තවන අවස්ථාවේ දර්ශනය මාරු වී පෑනේ සමීප රූපයකට දර්ශනය හසු කරගනී. ඉන්පසු පුළුල් දර්ශනයකට කැමරා දර්ශනය මාරු වී එතනින් එහාට හර්ෂ අසුනින් නැගිට කාමරයෙන් පිටව යයි. දැන් බලන්න මෙන්න මේක දැන් මම එදා කතා කරපු දේ බොහොම සරලයි. හර්ෂය යමක් පෑනේ ලියනවා කල්පනා කරනවා යනවා. හැබැයි මෙතන එහෙම බෑ. දැන් මොන කාර්යකද කරන්නේ එහෙම බෑ. හරි සංකීර්ණයි. හැබැයි මේක කියවද්දි කැමරා අධ්‍යක්ෂකවරයාට අධ්‍යක්ෂකවරයාට මේකප් ආටිස්ට් මේ හැමෝටම මෙන්න මේක හරි වෙන සංකීර්ණයි. කියන්නේ සමීප රූපයක් පෙන්වනවා. දැන් දන්නවා මෙතන ඉහළ ක්ලෝස් අප් එකක් තමයි යන්නේ මූණේ. දුර රූප, මධ්‍ය රූප, පුළුල් රූප, සමීප රූප මේ කියන කාරණා හැම එකම ගැනමත් ඉදිරියේදී අපි කතා කරමු කැමරා අධ්‍යක්ෂණය කියන සෙග්මන්ට් එක යටතේ. එතකොට ඔයාලට යම් අවබෝධයක් එයි මොනවද මේ කියන දේවල් සහ මම හිතාගෙන ඉන්නවා කැමරා කරණය පිළිබඳව, රංගනය පිළිබඳව, ගොඩක් අය රංගනයට ආසයි. කොහොමද ශනිකව රංගනයක් නිරූපණය කරන්නේ? ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා මම අධ්‍යයනය කරපු සහ මම ඉගෙන ගත්තු. මම ඒ ටික ඔයාලට කියලා දෙනවා ඉදිරි වැඩසටහන් වල. අපි දැන් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ඉස්සෙල්ලා බලන්න මේ චිත්‍රපටයේ බේස් ටු බේස් චිත්‍රපටයේ දර්ශනයක් මේ දර්ශනය පොඩ්ඩක් බලන්න. ඒ දැක්කේ මේ ෆේස් ටු ෆේස් කියන චිත්‍රපටයේ එක් දර්ශනයක්. මම 2018 මට මතක විදිහට 2017 තමයි මේක රූපගත කරන්නේ. 2016 රූපගත කරපු ෆේස් ටු ෆේස් චිත්‍රපටයේ. ඒතකොට ඒක මගේ දෙවන චිත්‍රපටය. මේ චිත්‍රපටය දැන් ඕක තිර රචනයේ තියෙන ওই දර්ශනය දර්ශනාංක අපි කියමුකෝ මේක ක්ලයිමැක්ස් සීන් එක. හැබැයි අපි කියමුකෝ දර්ශනාංක 102 කියන්නේ මේ දර්ශනාංක 102 දෙවෙනි දර්ශනයේ තිර රචනයේ මේක සඳහන් වෙන්නේ. දැන් අපි කැරක්ටර් එක රොෂාන්ගේ කැරක්ටර් එක ඔය රොෂාන් කියලා අපි කතා කරමු. රොෂාන් සහ අනිත් එක්කෙනා
රොෂාන් වගේම පෙම්මක් තියෙන තව චරිතයක් මේකේ දිත්ත චරිත නිරූපණය කරන රොෂාන්. તો රොෂාන් එක කියන චරිතයක් අපි ගමුකෝ. ඒ චරිතය තමයි ගහගෙන ඇවිල්ලා ඊළඟට ගුටි කන්නේ රොෂාන් දෙකේ. රොෂාන් දෙවනි රොෂාන්ගෙන් තමයි ගුටි කන්නේ. හරි. එතකොට ඕක තිර රචනයකදී සඳහන් වෙන්නේ රොෂාන් විසින් කීප දෙනෙකුට පහර දී පඩිබසමින් පල්ලෙහාට පැමිණෙන විට රොෂාන්ට දෙවනි රොෂාන්ව හමු වෙනවා. රයිට්? ඕක තමයි තිර රචනය. හරි සාහල. එතකොට දන්නවා මේක වෙනවා මේ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. දැන් ඕක කාර්මික තිර රචනයකට එද්දී කොහොමද වෙන්නේ? කේන්තියෙන් ඉන්න රොෂාන් ඉස්සරහට එනකොටම එක්කෙනෙක් එනවා පොල්ලක් අරගෙන. ඔන්න ඌගේ කකුල් දෙකට පහර දීලා ඌගේ අතේ තියෙන පොල්ල අරගෙන තව කෙනෙකුට ගහනවා. ඊට පස්සේ එයාගේ අතේ තියෙන පොල්ල අරගෙන ඌගේ කකුලටත් ගහනවා. ඊළඟට අනිත් පැත්තේ ඉන්න එක්කෙනාටත් ගහලා අනිත් කෙනාගේ අතේ තියෙන පොල්ලටත් ගහලා හැරෙනවා. හැරෙන අතර අපි ඔහු රොෂාන් ඉදිරියට යනකොට පොඩි ග්‍රැෆික් දර්ශනයකුත් ඒකට එකතු කරලා තියෙනවා. ඊට පස්සේ රොෂාන් ඔහුම ඉස්සරහට මෙනකොට කෙනෙක් එනවා පැත්තෙන් දුවගෙන කෑ ගහගෙන දුවගෙන එනකොට ඔහුටත් පහර දෙනවා. ඒ පහර කන එක්කෙනා උඩ ගිහිල්ලා වැටෙනවා. උරහිස දෙසට රොෂාන් කකුලෙන් පහරක් එල්ල ගන්නවා. ඇවිදන් එනකොට ඔන්න තව එක්කෙනෙක් ඉන්නවා දකින්න දොරක් ගාව. ඔහුටත් පාරක් ගහනවා. ඔහුගේ අතේ තියෙන පොල්ල වීසිලා යනවා. ඒත් එක්කම පල්ලෙහා ඉඳන් ඔන්න එක්කෙනෙක් එනවා. ඔහුටත් පහර එල්ල කරනවා. ඔහුගේ හිස බිත්තිය වදිනවා. හිසින් ඔන්න ලේත් ගලනවා. පැත්තකින් එනවා තව මිනිස්සෙක්. ඒ මිනිස්සයා කකුල් දෙකට ගවුවා මේ මිනිස්සයා දිනනට. ඊට පස්සේ කඩුවක් අරන් එන කෙනාටත් රොෂාන් පහර දෙනවා. පොල්ලෙනුයි අතිනුයි පයින්නුයි හැම දෙයකම. ඊට පස්සේ ඔන්න ආයෙ පල්ලෙහාට බහිනවා රොෂාන්. පල්ලෙහාට බහිද්දී ඔන්න පැත්තෙන් මිනිහෙක් කෑ ගහලා දුවගෙන එනවා පොල්ලකුත් අරගෙන. ඔහුටත් පහර දෙනවා. පොල්ලටත් පහර දෙන්නාට පස්සේ ඔහු පෙල්ලගෙන වැටෙනවා බැරල් ටිකත් එක්ක. ඊට පස්සේ අතේ තියෙන යකඩ පොල්ලත් වීසි කරලා රොෂාන් ඉස්සරහට යනකොට ඔන්න රොෂාන්ට පහරක් වදිනවා. අර රොෂාන් දෙක කියන චරිතේ. රොෂාන්ට ඒ පහර වැදුනට පස්සේ තමයි රොෂාන්ගේ දර්ශනය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ වෙන ඇන්ගල් එකකට කැමරා දර්ශනය මාරු වෙනවා. මේ වෙච්ච සිදුවීම පිටපතක රචනා වන විදිය මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාට කාර්මික තිර රචනයක් කොහොමද රචනා වෙලා තියෙන්නේ කියන අදහස ඔයාලට ගන්න පුළුවන් වෙයි. මේ සිද්ධිය මම කාර්මික තිර රචනයේ විදිහට රචනා කරලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. අපි බලපුවේ දැන් දර්ශනය තුල එක්තරා තැනක කැමරා එක තනි ෆ්‍රේම් එකේ මෙහෙම යනකොට දුවගෙන එනවා චණ්ඩි එහෙම නැත්නම් මැරයෙක් එනවා දුවගෙන එන මැරයට රොෂාන් පහර ගන්නවා පිටියට ගැහුව ගමන් ඔළුව ඇදලා ලේ එනවා. රයිට්? ඒතකොට මේක මේ කාර්මික රචනයේ සඳහන් වෙනවා. මේක ස්ක්‍රිප්ට් එකේ නෑ. ස්ක්‍රිප්ට් එකේ අපි කිව්වේ මේක කීප දෙනෙකුට ගහලා රොෂාන් පල්ලෙහාට යනවා. ඒතකොට රොෂාන්ගේ දෙවනි දෙක රොෂාන් කියන කැරක්ටර් එක ඔහුට හම්බ වෙනවා. ඒකිනුත් ඔහු පහරක් එල්ල කරනවා කියන දේ ඔහුම සරලව ලියන්නේ. ඒතකොට දැන් මේක තුල තියෙනවා රොෂාන් පල්ලෙහාට පඩිපෙළ බැහැගෙන යද්දි දුවගෙන එන මැර තරුණයාට රොෂාන් පහරක් බිත්තියට එල්ල බිත්තියේ ඔහුගේ හිස ගසනවා. එතකොට බිත්තිය තුලින් ලේ මතුවෙනවා. ලේ හිසින් ලේ ගලා ඔහු ඇද වැටෙනවා. එතකොට අපි මේකට අංග රචනා ශිල්පියාට මේක බොහොම වැදගත් වෙනවා. එතකොට අංග රචනා ශිල්පියා දැනුවත් මෙන්න මෙතනදී පහරක් එල්ල කරනවා. ඒ පහරදී අනිවාර්යයෙන්ම ලේ බ්ලඩ් බිත්තියට වදින්න ඕන. එතකොට ඔහු ඒකට සූක්ෂම ලෙස මොකක් හරි ප්ලෑන් එකක් ගන්නවා. දැන් ඇත්තටම දැන් මෙතන මේ දැන් ඔය ගත්ත දර්ශනයේ ආකාර කීපයක් ගන්න පුළුවන්. එකක් ඕක ග්‍රැෆික් වලින් අපිට ලේ දාන්නත් පුළුවන්. හැබැයි ඔතන ඇත්තටම දේ තමයි ඕක නැචරල් ලේ දාලා එන රංගන ශිල්පියා මැරයාට රංගපාන රංගන ශිල්පියා විසින් මෙන්න මෙතන ලේ බෑග් එකක් හරි මොකක් හරි දෙයක් සඟවාගෙන තමයි එන්නේ. ඒ කැමරාවට පේන්නේ නැතුව ඌ ඇවිල්ලා ගානට ඌ හිස ගසනකොට ටක් ගාලා ගිහිල්ලා වැදිලා ඒකෙන් ලේ දානවා. අපි පාවිච්චි කරේ මට මතක විදිහට අපේ අංග රචනා ශිල්පියා මේකේ වැඩ කරේ රුක්මන් මෙහිදී පාවිච්චි කරා වික්තරයක් වගේ දෙයක් හිසට අලවලා ඒක වැදිච්ච ගමන් කඩලා ලේ විසිරි. ඒ වගේ පොඩි ටෙක්නිකල් දේවල් වලින් කරන්න පුළුවන්. හැබැයි ටෙක්නිකල් අපි ආෆ්ටර් ඒක කරන්න ගියා නම් සමහරට ට්‍රැකින් පොයින්ට් එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ග්‍රැෆික් කරන්න ගියා නම් හරි කරදර වෙන්න පුළුවන්. ඒක හරි මොකද අර තනි කැමරා ෂොට් එකේදී ස්ටේබල් එහෙම නැත්නම් ස්ටැටික් ෆ්‍රේම් එකක නෙමෙයි මේ ෂූට් කරලා තියෙන්නේ. මේ කැමරා එකක් ගමන් ගන්නවා. එතකොට හරි අමාරුයි වගේ දේවල් ග්‍රැෆික් වලින් කරන්න.
එතකොට සරලම දේ තමයි මේ දේ. එතකොට අංගරචනා ශිල්පියාට අයත් කාර්යයක් ඔහු දන්නවා එතන. එතකොට ඊට කලින් ගහපු පුද්ගලෙක් ඉන්නේ අර පයින් ගහන්නේ දොර කඩාගෙන. ඒතර ඒකත් මේ ස්ක්‍රිප්ට් එකේ සඳහන්. යුරින් එන රොෂාන්ට හමු වෙනවා තවත් දොරක් අසල සිටින අයෙක්. රොෂාන් ඔහුටද පහර දෙනවා. පහර දෙන විට ඔහු දොර කඩාගෙන බිම වැටෙනවා. අන්න ඒක කලාධ්‍යක්ෂකවරයා දන්නවා. මම කැඩෙන්න දොරක් මෙතෙන්ට දාන්න ඕනේ. ඒ විදිහට තමයි ඔන්න කලාධ්‍යක්ෂකවරයාට අංගරචනා ශිල්පියාට මේ දේ වැදගත් වෙන්නේ. එතකොට අපි කියමු අර පොළු වලින් ගහන සීන් එක. රොෂාන් එක්කෙනෙකුට ගහනවා පොල්ලකින්. එයාගේ අතේ දින පොල්ල කරකිලා ආයෙ රොෂාන්ගේ අතට එනවා. එතකොට ඒ පොළු සංදර්ශනයේදී පොළු කීයක් ඕනද? කියන දේ කලාධ්‍යක්ෂකවරයා දන්නවා. එතකොට ස්ක්‍රිප්ට් එක තුල කී දෙනෙකුට මේ රොෂාන් ගහනවා. ඒ දේ ස්ක්‍රිප්ට් එකේ අයිති අපි කියමු 6 දෙනෙකුට රොෂාන් පහර දෙනවා කියලා. ඒ 6 දෙනා එතකොට සහාය අධ්‍යක්ෂකවරයා විසින් නිෂ්පාදන කල්පනාකරු විසින් ඔවුන් මේක දායක කරගන්න දේවල්. එතකොට ෂෙඩියුල් කරද්දී මෙච්චර පිරිසක් ඉන්නවා කියන්නේ. මේ හැම කියන කාරණාවක් මේ පුංචි සීන් එකක් ෂූට් කරද්දී මේක ලියන ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එක බොහොම වැදගත් වෙනවා. මේක සංස්කරණයේදීත් ඒ වගේ. ඒකට මොකද සංස්කරණ ශිල්පියා දන්නවා මෙතනින් එහාට දැන් මේ තනි ෂොට් එකේ මේක යන්නේ ආයෙ මම මෙතන මැද්දේ කපන්න කරන්න එඩිට් කරන්න අවශ්‍ය නැහැ. ඒකට කාලේ මේ වැය කරලා ගුරුවරු මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. පිටපතේ තියෙන ආකාරයට අධ්‍යක්ෂකවරයා නැති වුණා ඔහුට පුළුවන් ඒක සංස්කරණය කරන්න. ඉතින් ওই වගේ හරියම ලේසි දෙයක් තමයි මේ කාර්මික තර රචනය කියන දේ හරියට පර්ෆෙක්ට් හදාගත්තොත්. ඒ කියන්නේ තමන් මනසින් දකින්න දේ අපිට අපි වට ගහගෙන යනවා කියන දේ විතරක් නෙමෙයි දකින්නේ. අපි දකින්න විදියක් තියෙනවා. මේ කොහොමද වෙන්න ඕන මොනවද දක්ෂතාවයකද මේක වෙන්න ඕන. පාළු බිල්ඩින් එකක මෙන්න මේ වගේ 10 දෙනෙකුට ගහගෙන එන්න පුළුවන්ද කියලා මේ අපි හිතේ ලැබෙන චිත්ත රූපය තමයි මේ සජීවී රූප මාධ්‍යයට මේක අන්තිමට ගේන්නේ. අපි හිතේ මනංකල්පිතව නැගෙන රූපය තමයි අපි සජීවීව ස්ක්‍රීන් එකට ගේන්නේ. කැමරා කාචයේ මේක සටහන් කරගන්න. එතකොට ඒකට අවශ්‍ය දේවල් මේක හැමෝම දන්නවා. මේ පුංචි සීන් එකකින් මම හිතන්නේ ගොඩක් අයට කාර්මික චිත්‍ර රචනයක් කොහොමද ලියන්නේ? කාර්මික චිත්‍ර රචනයකට මොනවද අඩංගු වෙන්න ඕන කියන දේ මම හිතන්නේ ගොඩක් අයට අවබෝධ වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා පුදුලිකෝ. ඉතින් දැන් ඔන්න කාර්මික චිත්‍ර රචනයක් යම් තාක් දුරට හරි කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් ඔන්න ලිව්වා මට මතකයි ගොඩක් අය මට මැසේජ් කරලා තිබ්බා. සර් අපි ලිව්වා චිත්‍ර රචනයක් සීන් 10ක. දැන් ඊළඟට කාර්මික චිත්‍ර රචනය එනකම් බලන් ඉන්නේ. හරි ලේසි. දැන් ඔන්න ඒ සීන් 10. දැන් ලියන්න ඕන කාර්මික චිත්‍ර රචනයක්. කොම්බර දාලා තමන් දකින්න ඒ සීන් එක වෙන හැමදේම ලියන්න. ඔයාට හිතනවා නම් එතන පෑනින් දැන් හර්ෂ යමක් ලියලා ඉන්නවා කියලා පෑනින් ලියන අතරේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඕන දේවල් ඔයාට හිතනවානේ. සමහරට හිතෙන්න පුළුවන් කෝප්පයක් තියෙනවා. සමහරට හිතෙන්න පුළුවන් ජංගම දුර්ගතන ඇත්තටම තියෙනවා. ඒතකොට යන ගමන් ජංගම දුර්ගතනයත් අරගෙන යන්නේ. අර මේ වගේ දේවල් ඔක්කොම ලියන්න. දැන් මේ ස්ක්‍රිප්ට් එක කියවද්දි Tamanට මැවෙනවනේ මේ දර්ශන තලයේ මැවෙනවා. මෙතන සිදුවෙන්න ඕන දේවල් ටික මේ හැමදේම Tamanගේ හිතේ මැවෙන ආකාරයෙන් කැමරා අධ්‍යක්ෂකවරයාත් සමග සාකච්ඡා කරන්න පුළුවන්. තවත් හොඳයි මොකද උත් එක්ක ටෙක්නිකල් දේවල් කතා කරන්න පුළුවන්. අපිට මේ වගේ දර්ශනයක් ෂූට් කරන්න තනි ඇන්ගල් එකේ මේක ෂූට් කරන්න. මේ වගේ දේවල්. ඉතින් මේ වගේ සමහර දේවල් තියෙනවා අපිට අපි කියමුකෝ අපිට සමහර දේවල් කරන්න බෑ. ඉතින් තේ මැවෙනවා කරන්න බෑ. මට ඔය වගේ දේවල් තිබ්බා මේ බේස් ෆිල්ම් එකේ උදාහරණ කරන් පෙන්නන්න මට තිබුණා එක හීනයක්. දැන් මේ චිත්‍රපටය ඉවර කරන්න ඕන මට ප්ලේන් එකක් ඇතුලෙන් ප්ලේන් එකේ ජනේලෙන් කැමරා එක එළියට එනවා. එතකොට ප්ලේන් එක යනවා. එතකොට මගේ නම වැටෙන්න ඕනි චිත්‍රපටය. එතකොට තව ඒකට යොදාගත්ත දේ තමයි දැන් මේ කාලේ ඔය දෙයක් කරන්න බෑනේ. මම කියන්නේ 2017 කියන්නේ ඇත්තටම ඩ්‍රෝන් කැමරා කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට අලුත්. ෆේස් ටු ෆේස් එක දෙනවා මට මම ඩ්‍රෝන් කැමරා කියන්නේ මට උලත් එකයි පිටත් එකයි චිත්‍රපටයේ ඩ්‍රෝන් කැමරා දර්ශන ගන්න වුණාට මට ගන්න බෑ. මොකද ලංකාවේ ඩ්‍රෝන් කැමරා නෑ. එහෙම නැත්නම් මේ තියෙන්නේ කීප දෙනාට. ඉතින් ඒක අපිට අවශ්‍ය දවසට ගන්න බෑ. ඉතින් මම කරන්නේ ඩ්‍රෝන් ෂොට් ගන්න ඕන නම් එක්ක කූගැබ් එක උඩ නැගගෙන මේක ෂූට් කරගෙන යනවා කැමරාවේ. එක්ක මොකක් හරි එක්ක ගහක් උඩ නගිනවා කැමරා අධ්‍යක්ෂකවරයාත් එක්ක. ඒ වගේ අවම පහසුකම් එක්ක තමයි
ඒ දේවල් කරේ. හැබැයි මට දැන් මෙතනදී මේක කරගන්නත් ඕනේ. දෙවිදිත් වට ඊට වඩා දෙයක් මොකක්ද කරගන්න බෑ. මේකේ කොහොමද ඩ්‍රෝන් ෂොට් ටිකක් දාගත්තා. ෆේස් ටු ෆේස් ෆිල්ම් එකේ. ඊට පස්සේ දැන් මට මේ ෂොට් එක ගන්න ඕන නම් මම අනිවාර්යෙන් ග්‍රැෆික් වලට යන්න ඕනේ. එතකොට මට මේක කරන්න බැහැ කියනවනේ හැමෝම. දැන් මම ගිහුත් මම තිරරචන ලියනවා. මම කොහොමද දැන් මේක කරන්නේ? කොහොමද ප්ලේන් එකේ කැමරා එකක් එළියට අරගෙන ප්ලේන් එක යවන්නේ? පොඩි විහිළුවක්. මම කිව්වා නෑ අපි ඔක ග්‍රැෆික් වලින් කරමු. ඉතින් ඒ කාලේ තිබුණු තාක්ෂණයත් එක්ක ග්‍රැෆික් පාවිච්චි කරලා මේ දර්ශනේ ෂූට් කරා. මේ දර්ශනේ බලන්න. තමයි මේ ෆේස් ටු ෆේස් ෆිල්ම් එක ඉවර වෙන්න තැන. ඉතින් මේ අන්න ඒ වගේ සමහර දේවල් අපිට හිතන්න පුළුවන් බෑ මේක කරන්න බෑ. බෑ කියලා බෑ. බෑ කියලා නෑ. දෙයක් නෑ ඕන දෙයක් කරන්න පුළුවන්. සමහරට අසාර්ථක වෙන්න පුළුවන්. අපි කියමු අපිට ඇවටර් ෆිල්ම් එක කරන්න ඕනේ. ලංකාවේ අපිට ඇවටර් එක කරන්න ඕනේ. බෑ. හැබැයි ටෙක්නිකල් ප්‍රශ්න තාක්ෂණික දේවල් එක්ක හරි අමාරුයි මේක ලංකාව වගේ රටක් කරන්න. හැබැයි උත්සාහයක් කරන තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ගොඩක් අය මම ඊළඟ ඇනිමේෂන් වලින් ඔය ප්ලේන් එක හදුවට පස්සේ සමහර අය ඊට පස්සේ මට කතා කරලා කියලා ඒ වගේ ප්ලේන්ස් හදාගත්ත කට්ටිය ඉන්නවා. ඉතින් මම ආසයි අන්න ඒ වගේ නැහැ කියලා දෙයක් නැහැ. අර ස්ක්‍රිප්ට් එකේ දැන් ඔයාලා ලියපු ඔය සීන් 10 ස්ක්‍රිප්ට් එක තුල පුළුවන් නම් තමන්ට ලැබෙන දේ ඔය ආකාරයට ලියන්න. ඔක තමයි සාර්ථකම දේ. සීන් 10ක් ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් හදාගන්න එක හරිම ලේසි. එහෙම නැත්නම් අප ලේසිම දෙයක් තමයි රීමේක් එකක්. එහෙම නැත්නම් අපි දකින නිර්මාණයක කොපි එකක් කොපි කියලා පාවිච්චි කරන ගොඩක් අය ලංකාවට ගොඩක් කොපි කියලා කියන්නේ ඒවට. ඒ වගේ මේ නැවත ප්‍රතිනිර්මාණයක් ලියා ගන්න පුළුවන් නම් ඒකත් මම හිතන්නේ සාර්ථකයි. මොකද ඒක තුල තියෙන දේවල් පාවිච්චි කරලා එතන තියෙන ඒ ස්ටයිල් එක තිර රචනයට කාර්මික තිර රචනයට යක් කරගත්තාම තමන්ට තේරෙනවා මොකක්ද දැන් මේ කාර්මික තිර රචනය කියන්නේ. ඉතින් මේ වගේ මේ දේවල් ගොඩාක් තියෙනවා කාර්මික තිර රචනය සම්බන්ධව කතා කරද්දී. හැබැයි මම අද කියලා දුන්නේ බොහොම සරලව දැන් මේක අධ්‍යයනය කරන ඔයාලට හොඳටම තේරෙනවා මේ පොඩි සීන් එකෙන් මම කියපු දේවල් එක්ක කොහොමද කාර්මික තිර රචනයක් දැන් හදාගන්නේ කියලා. එමනම් දැන් ඔන්න දැන් අපේ සිනමා පටයක් නිර්මාණයකින් ප්‍රදර්ශනය කියන තැනට යනකම් යන ගමනේ ස්ටෙප් දෙකක් හරි. එක තිර රචනය හරි, දෙක කාර්මික තිර රචනය හරි. දැන් තියෙන්නේ තුන්වෙනි එක ඔය ප්‍රී ප්‍රොඩක්ෂන් කියන කෑල්ලෙන් පටන් ගන්න දෙයක් තමයි. ඊට කලින් මම කැමති මේ චිත්‍රපටයක ප්‍රී ප්‍රොඩක්ෂන් කියන කෑල්ල කතා කරන්න කලින් අපි දන්නවනේ අංග රචන ශිල්පියා, සහාය අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදන කළමනාකරු, සංස්කරණ ශිල්පියා, කලා අධ්‍යක්ෂකවරයා, සංගීත අධ්‍යක්ෂකවරයා, කැමරා අධ්‍යක්ෂකවරයා මේ කියන පුරා කට්ටියක් මේ ක්‍රූ එකක ඉන්නවනේ. එතකොට තමන් අපි කියමු නිෂ්පාදන කළමනාකරු කියන්නේ කවුද? දැන් සමහරව හිතනවා නිෂ්පාදන කළමනාකරු කියන්නේ ප්‍රොඩියුසර් දෙන නිෂ්පාදකවරයා වෙන සල්ලි ටික වියදම් කරලා බිල් ටික දෙන එක කියලා තමයි නිෂ්පාදක කළමනාකරු කියන්නේ. නෑ. ඔහුට තියෙනවා පුදුමාකාර වගකීම. සහාය අධ්‍යක්ෂකවරයා සමහර අය හිතනවා මේ අධ්‍යක්ෂකවරයාට සහායට ඉන්න කෙනා. නෑ. සහාය අධ්‍යක්ෂකවරයා කියන්නේ අධ්‍යක්ෂකවරයා සහායකයා නෙමෙයි. ඔහුට අධ්‍යක්ෂණයට අවශ්‍ය දේවල් ටික සකසා දෙන්නා වගේම බොහොම බැරෑරුම් වෘත්තියක් ඒක. ඔහු තමයි සෙට් එකක එහෙම නැත්නම් ෂූට් කරන තැනක ලීඩර්. අධ්‍යක්ෂකවරයාට බෑ අපි කියමු අධ්‍යක්ෂකවරයාට හිතනවා බෑ මට දැන් අද ෂූට් කරන්න බෑ මේ තියෙන වාතාවරණයත් එක්ක මට බෑ කියලා කියන්නේ. මොකක් හරි දේශගුණික පරාසයක් කරේ මොකක් හරි වෙන වෙලාවට එහෙම අධ්‍යක්ෂකවරයාට එහෙම තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැතුව නිකන් හිතුවොත් එහෙම මට මේක කරන්න බෑ කියලා. හැබැයි අධ්‍යක්ෂකවරයාට බෑ ෂූට් එක බෑක් කරන්න. ඒකේ නියම බලතල තියෙන්නේ සෙට් එක බලතල තියෙන සහාය අධ්‍යක්ෂකවරයාට. ඒකෝර ඔන්න ඔය වගේ කියන හැම කෙනාටම තියෙනවනේ යම් යම් වගකීමක් කාර්යයක් මේ කියන වෘත්තීන් වල. අන්නේ වෘත්තීන් පිළිබඳව මම ඊළඟ වැඩසටහන වලදී කතා කරනවා. සහාය අධ්‍යක්ෂකවරයා කියන්නේ කවුද? කලා අධ්‍යක්ෂකවරයා කියන්නේ කවුද? අංග රචනා ශිල්පියාට කියන වගකීම් මොනවද? සංස්කරණ ශිල්පියාට මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ නිර්මාණයක් තුළ? එතකොට කලා අධ්‍යක්ෂකවරයා කියන්නේ මොන වගේ වෘත්තියක් තියෙන කෙනෙක්ද?
කියන දේ ගැන කතා කරනවා. එතනින් එහාට මේ කට්ටිය එකතු වෙනවනේ. දැන් ප්‍රී ප්‍රොඩක්ෂන් එකට මේ සියලු දෙනාම එකතු වෙනවා ඊට පස්සේ. එතකොට අවබෝධයි මෙන්න මේ කට්ටියගෙන් මොනවද වෙන්නේ කියන්නේ. එවනම් අපි ඊළඟ පාර කතා කරමු මේ තම එක එක වෘත්තීන් වල තියෙන වගකීම් සහ යුතුයකම් සහ තමන්ට අදාළ දේවල් මොනවද කියන දේ අපි කතා කරමු. එහෙමනම් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති මේ එපිසෝඩ් එකේදී. එහෙමනම් ලබන වැඩසටහනදී අපි කතා කරමු මම කියපු කාරණාව. එහෙනම් හැමෝටම ජය වේවා කියන කලින් හැමෝටම මතක් කරනවා හර්ෂුල් කරන ෆිල්ම් ස්කූල් බැලුවා නම් හොඳයි නම් ස්ටාර් channel YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම හර්ෂුල් කන්ද Facebook page එක තියෙනවා, Instagram page එක තියෙනවා. මේ හැම එකටම like එක දාන්න. අලුත් දේවල් සිනමාව සම්බන්ධ හොයන ඔයාලට සිනමාවට අලුතෙන් ඉන්න ඔයාලට මම හිතන්නේ ඉදිරියේදී ගොඩක් වැදගත් වෙයි. අපි එනම් අපේ ගමනේ ඊළඟ පියවරේදී හමු